සියල්ස පිරිසී අයිබේ. සෙනෙහසේ නිවහන වැඩුණු පවුලක අභිමන්. ගසක ඇදෙන පළුරැස ගසට බරක් නැති ලෙස යහගුණ නැන පුබුදුවමින් වඩවමුදරු සම්පත සසුනට උරදෙන කෙනෙක් රට දැය රකිනා කෙනෙක් ඒ සම්පත තුල ඉපදී පතුරයි ජය සක්නාඩක් දරුවන් නැති විට සම්පතක් අපහට ඉර හදවට තරු කැලසේ එළිය පිරී නිවසට ඉරද සඳද තරු දරන් පැතිරී ගිය නුඹ ගැබ තරම් විසල් ගුණෙන් ලොව බබලන වැඩුණු පවුල ඉස්තරම්. සසුනට උරදෙන කෙනෙක් රටදැය රකිනා කෙනෙක් විසල් ගුණෙන් ලොව බබලන වැඩුණු පවුල ඉස්තරම්. නමෝ බුද්ධාය. ඉතින් සෙනෙහසේ නිවහන ආරම්භ කරපු දා ඉඳලා අද වෙනකන්ම වැඩුණු පවුල ඉස්තරම් කියන දේට උදාහරණ ඕන තරම් මේ මැදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් වැඩුණු පවුලක අභිමානය මේ සෙනෙහස වැඩුණු පවුලක තියෙන වටිනාකම ගැන කතා කරන්න ඉතින් සුපුරුදු විදිහට අදත් අපේ මැදිරිය පිරීලා ඉතිරිලා ගිහින් තියෙනවා. අපේ මැදිරියට සම්ප්‍රාප්ත වෙලා ඉන්න ඒ ආදරණීය උත්තුංග පවුල අඳුන්වා දෙන්නට කලින් ඔබටත් පුංචි ප්‍රශ්නයක් වෙලා තියෙන්න ඇතින මෙච්චර කාලයක් දැන් වැඩසටහන් 42ක්ම අපි විසිරුවා හැරලා ඉවරයි විකාශනය කරලා ඉවරයි. මේ විකාශය වෙච්ච වැඩසටහන් 42ෙදිම ඔබට ගීතයක් ඇහෙන්න පටන් ගත්තා. ඒ ගීතයෙන් තමයි අපි වැඩසටහන ආරම්භ කරේ අද. ඒ ගීතේ ගායනා කරේ කවුද කියලා ඔබට ඇති වෙන්න ඇති කුකුසක්. ඒ ප්‍රශ්නයට මෙන්න අපි අද විසඳුම ගෙනාවා නේද? මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ සංගීතාචාර්ය තේනුක රත්නවිර තමයි ඒ ගීතේ ගායනා කරන්නේ. මෙන්න අපි තේනුකව එක් කරගෙන ආවා. නමෝ බුද්ධාය. මේ තේනුක මීට කලින් ගීත ගායනා කරලා තියෙනවද? නෑ මම මීට කලින් ගීත ගායනා කරලා නෑ. මේක තමයි ගීත ගායනා කරලා තියෙනවා මේ ප්‍රසිද්ධ මාධ්‍යට ගීත ගායනා කරලා නෑ. ඔව් මේක තමයි ඉස්සල්ලාම මම මෙහෙම සින්දුවක් කිව්වා කියලා කරේ. ඒතර සංගීතය කාගේද? සංගීතයත් මම තමයි කරේ. ඉතින් මුලින්ම මම කියන්න ඕනේ මේක භාග්‍යයක් කොට සලකනවා මට කියන්න ලැබිච්ච පළවෙනි සින්දුව. මම කියපු පළවෙනි සින්දුව මේ වගේ ඇත්තටම රටේ තියෙන ප්‍රශ්නයක් රටේ ජාතික මෙහෙවර ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය මානව සම්පත බිහිකරන්න මේ කරන මේ වැඩසටහනට ගීතයක් ගායනා කරන්න ලැබිච්ච එක තමයි මම හිතන්නේ ඉස්සල්ලා මේ සින්දුව කියන්න ලැබිච්ච එක මට මම භාග්‍යයක් කොට සලකනවා. ඔව් ඒ මෙහෙවරට උර දෙන්නට සම්පත්දායකෙක් විදිහට අපිත් එක්ක එකතු වෙච්ච අපේ ආදරණීය තේනුක රත්නවිර සහෝදරයාට ආචාර්යතුමාට සංගීතවේදියාණන්ට
අපි চিරාත් කාලයක් අපේ සමාජය අර්ථවත් කරන්නට සංගීතයෙන් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක අද ඒකාත්මික වුණාට පුංචි කෙටි පිළිසඳරට ඔබගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඔබ දිහා බලාගෙන ඉන්නවා. ඕන් හැමදෙනාම ඔබ අපේක්ෂා කරපු ඉඳයි අපි ඔබත් එක්ක ඒකාත්මික. ඉතින් අද දවසේදීත් අපේ සෙනෙහසේ නිවහනට ඇවිල්ලා ඉන්නවා ගොඩක් ආඩම්බරයෙන් තමන්ගේ පවුල ගැන කතා කරන්න කැමති, ඒ වගේම කතා කරන්න පුළුවන් පවුලක්. ඉතින් මං හිතන්නේ සන්නත් අයියේ අපේ තේමා ගීතයට ගොඩාක් සමීප පවුලක් කියලා අපිට කියන්න පුළුවන් නේ? අනිවාර්යෙන්. අපි එහෙම වෙන්නේ කොහොමද කියලා ඉදිරියේදී කතා කරමු අනිවාර්යෙන්ම. ඉතින් අපි අපේ මේ ආරාධිතයින්ව අද අපේ සෙනෙහසේ නිවහනට පිළි අරගෙන ඉමු. ඔව් මේ බුත්පිටිය ආරච්චිගේ දාවිත් අප්පුහාමි ආදරණීය පියාණන්ගේ සහ සුමනාවතී මහත්මියගේ ආදරණීය ගෞරවනීය පවුලත් එක්ක තමයි අද අපි සෙනෙහස නිවහන හැඩවැඩ කරන්න සූදානම් වෙන්නේ, අර්ථාන්විත කරන්න සූදානම් වෙන්නේ. හැම දිනාටම නමෝ බුද්ධාය කියලා පිළිගන්නවා අපි වැඩසටහනට. අම්මේ කොහොමද? හොඳයි. හොඳ බව පේනවා කෙලින්ම මූණ දිහා දැක්කම හොඳට හැම වෙලෙම hina වෙලා ඉන්නේ. සතුටින් නේද මේ බුවනි? අනිවාර්යෙන් මූණ දිහා බැලුවම විතරක් නෙමෙයි මේ දරුවෝ දිහා බැලුවමත් හොඳින් ඉන්නවා කියලා පේනවනේ නේ. හරි. ඉතින් අපි පවුල් අනිත් සමාජිකයෝ ටික මුලින්ම අඳුරගමු. අපි ලොකු අයියට පවුලේ වැඩිමලා ලොකු අයියාගෙම පටන් ගමු. මම BA සිසිල් බුත්පිටිය මගේ වයස අවුරුදු 46යි. මම යුද හමුදාවේ සේවය කරලා දැන් ආබාධිත වෙලා විශ්‍රාමිකව ඉන්නවා. ඔන්න රටදැය රකිනා කෙනෙක් කියලා අර ගීතේ තිබුණේ. අන්න රටදැය රකිනා කෙනෙක් මේ පවුලෙන් ඔන්න ඉන්නවා. හරි. ඊළඟ කවුද දෙවෙනි එක්කෙනා? දෙවෙනි අයියන්ඩි. මම BA ආසිරි බුත්පිටිය අවුරුදු 44යි. මම කාර්මික ශාස්ත්‍රයේ රැකියාව කරනවා. මොනවද කාර්මික ශාස්ත්‍රය කියලා කියන්නේ? විදුලි කාර්මික, ජලනල කාර්මික. ජලනල කාර්මික සහ විදුලි කාර්මික. ඔය රස්සාව කොහෙන්ද එන්නේ? අපේ තාත්තගේ ආවාසය තමයි ඉන්නේ. පියාගේ රස්සාව නේ. තාත්තෙන් තමයි කරන්නේ. හරි. තව අපි ඉස්සරහට කතා කරමු. පියා කරපු රස්සාවේ ලස්සන දේවල් ටිකක් තියෙනවා. හරි. ලොකු අක්කා ඉන්න ඕන පවුලේ. දෙවෙනි අම්මා කියලා තමයි මේ කට්ටිය කියන්නේ. අපි අක්කගේ නම මොකද්ද? මම සිසිලා රංජනී. වයස අවුරුදු 42ක් වෙනවා. පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නිරත වෙනවා. විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා, පුතාලා දෙන්නෙක්. එහෙම තමයි වගේ. හරි. හතරවෙනි අක්කා. ඉතින් ටිකක් කියන්න බලන්න. මම BA ශ්‍රියාලතා. මට අවුරුදු 41යි. දැනට ගෘහණියක් විදිහට ඉන්නවා. මම මැරි කරලා මට අවුරුදු 3ක දුවෙක් ඉන්නවා. ගංගා කියලා තමයි ඇත්තටම යාට කතා කරන්නේ ගෙදරට. ගංගා. අපි මෙතන කතා කරොත් ඒ ගංගක්ක කියන්නේ? ඒක කට්ටිය ආදරේ ඒ කියන්නේ නමේ ගෑවිලාවත් නැහැ ගංගා කිය. හරි. එතකොට ඊළඟ පුත්‍ර රත්නයක් ඉන්නවා. හැබැයි මම මෙහෙම කිව්වොත් හරි. පස්වෙනියට මේ පවුලේ ලැබුණු පුත්‍ර රත්නය අන්න අර ගීතයේ තිබුණනේ සසුනට උරදෙන කෙනෙක් කියලා. අන්නේ සසුනට උරදෙන ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් විදිහට කටයුතු කරන්නේ. මහමෙවුනා භාවනාසපුවේ පින්වත් ස්වාමින් වහන්සේ නමක් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ වෙලාවේදී තාමත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව සිහිපත් කරනවා. ඒ පස්වෙනි පුතණුවන් නේද? දැන් අම්මට ලොකු ආඩම්බරයක් තියෙනවා නේද? එක පුතෙක් සසුනට වාර දීලා අනිත් පුතා රටදැය රකින්න වීරෝදාර රන්න විරුවෙක් වෙලා නේද? එතකොට තව විවිධ ශාස්ත්‍රයන් වල ඉන්න දරුවෝ ඊළඟ දරුවෝ බලමු තව ඉන්න තව ශාස්ත්‍ර. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ ගිහිගේ අතහැරලා මහාන වෙන්න යන්නේ අවුරුදු 30 වගේ. එතකොට ඒ වෙනකන් අම්මට ගෙදර අපේ සහෝදර සහෝදරයන්ගේ සියලුම අවශ්‍යතා සම්පූර්ණ කරලා එයාගේ යුතුයකම් සියල්ල ගෙදරට ඉෂ්ට කරලා තමයි මහාන ජීවිතයට ඇතුල් වෙන්නේ. රැකියාව අතහැරලා තමයි පැවිදි වීට. ඉතින් අපිට ඒක ලොකු ශක්තියක් ඇත්තරම ඒ වගේම මේ අපි ගොඩක් මොනවද එහෙම කරපු යුතුයකම්? එයා අවුරුදු 5ක් රට හිටියා. රට ඉඳලා ඉතින් ගෙදරට ගොඩක් උදව් කෙරුවා. ඉතින් පිටටත් ගොඩක් එයා උදව් කෙරුවා. පස්සේ ඉතින්
ගෙදරට වඩා ඊට පස්සේ ඉතින් එයා දැන් මේ පුතත් බාල පුතත් ඉතින් රස්සාව කරන නිසා එයා ඉතින් පිටටත් ගොඩක් උදව් කෙරුවා යාළුවන්ට. අධ්‍යාපන කටයුතු වලට උදව් කරා උදව් කරා නංගිලාගේ. යාලට. ඔව් හරි මේ හොඳයි අපි ඊළඟ දුව අඳුනගනිමු නේද? දුව නෙමෙයි ඒත් පුතා. පුතා 6 වෙනියා. මම හෙක්ටර් බුත්පිටිය වයස අවුරුදු 36යි. මම කාර්මික ශිල්පියෙක් විදිහට සේවය කරනවා. හරි. එතකොට මේ ඒ තමයි පුංචිම පුතා නේ පවුලේ. පොඩිම පුතා, බාල පුතා. ඊළඟ දුව. ඊළඟ දුව. මම මාව හඳුන්වලා දෙන්නේ ලකී 7 කියලා. මම තමයි පවුලේ ලකී 7. ලකී 7. මම වාසනාවන්තයි මේ වගේ පවුලක ආදරණීය අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දුවණියක් වෙන්න වගේම මේ වගේ ආදරණීය පවුලක කොටස්කාරයෙක් වෙන්න මම ගොඩක් පින් කරලා තියෙනවා. මගේ නම ශානිකා දමයන්ති. දැනට මම හෝටල් ශාස්ත්‍රයේ කළමනාකාරිනියක් විදියට රැකියාව කරනවා. වයස කිව්වේ නෑ වයස අවුරුදු 33යි. දැන් වයස කියන්න ඕන කියලා එකක් දැන් මේ වැඩසටහනේ හැබැයි ඔක්කොම කිව්වේ හින්දා මට හිතුණා. හොඳයි. තාම අවිවාහකයි නේද? තවම අවිවාහකයි. වයස අවුරුදු 33යි. තු වෙනවා. එහෙමද? හොයිද කවුරුත් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවනේ. හොඳයි අපි මේ විවාහ වීමේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ දුවණියට යන්නේ අපි. කවුද මේ? මම සුජීවා ඉරංගනී දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශිකාවක් විදිහට කටයුතු කරනවා. කොහෙද? බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්විදුලියේ නිරෝධායන ඒකකයේ ශාක නිරෝධායන ඒකකයේ ශාක නිරෝධායන ඒකකය. එහෙම එකකුත් තියනවාද? අපනයන ආනයනය කරන ශාක සම්බන්ධව කටයුතු කරනවා. හරි. මට අවුරුදු 30ක් වෙනවා දැනට විවාහකයි. හරි. ඉතින් ඔන්න පවුලේ 9 වෙනියත් ආදරණීය දුවක් දුවණියක්. හැබැයි අද දවසේදී රැකියා කටයුතු නිසා අපිත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒත් අපි මතක් කරමු. යුද හමුදා වෛද්‍ය බලකායේ හෙද සහායිකාවක් වශයෙන් සේවය කරන බුත්පිටිය ආරච්චිගේ නිලන්ති. ඉතින් ඔන්න අපි මේ පවුලේ හැමෝම වෙනුවෙන් ඔන්න මේ වෙලාවේ මතක් කරලා ඉමු. ඔව්. දැන් චූටිම බඩ පිස්සේ. එයා hina වෙනවා විතරයි. එයා hina වෙනවා විතරයි. උත්තර දෙන්නේ නැහැ. බලන්නකො ප්‍රශ්නයක් කාලා බලන්නකො උත්තර දෙන විදිය. හරි. ඔයාගේ නම විස්තර කියන්න බලන්න. මගේ නම බී වසන්ති කුමාරී. දැන් අවුරුදු 25යි. දැන්ට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. මම තාම ගෙදර පොඩි කෙනෙක් ඉන්නවානේ. හොඳයි. දැන් මේ බලන්නකො ආදරණීය සහෝදර සමුච්චයනේ මේ දැන් අර ගීතේ තිබ්බ කොටස් ටික ආයෙ මට මතක් කරන්න වෙනවා මේ සසුනට උර දෙන කෙනෙක් රටදැය රකිනා කෙනෙක් ඒ සම්පත තුල ඉපදී පතුරයි ජය සක්හඬක් මේ ඉරහඳ වට තරු කැලසේ එළිය දිදී බැබලෙනවා අම්ම වටේට දරු පැටවු ටික ඔක්කොම ඒ වගේම අපේ රටට ජාතියට මහා සම්පතක් අත් කරලා දීපු මේ පවුලේ ඉස්සරලා කිව්වා වගේ හමුදා ශේස්ත්‍රයේ නිලධාරීන් ඉන්නවා ඒත් එක්කම සෞඛ්‍ය ශේස්ත්‍රයේ නිලධාරීන් ඉන්නවා ඒත් එක්කම අපේ සසුනට උරදීපු අපේ ආදරණීය ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඉන්නවා හෝටල් ශේස්ත්‍රයේ කාර්මික ශේස්ත්‍රයේ නේද කෘෂිකර්ම ශේස්ත්‍රයේ ඇඟලුම් ශේස්ත්‍රයේ මේ බලන්න ඔබට හිතෙනව නේද මේ වගේ දරු පැටවු විශාල ප්‍රමාණයක් ඉන්නකොට මෙන්න මෙහෙම ලොකු පවුලක් විස්තෘත පවුලක් තියෙනකොට එහෙම නැත්නම් අර මේ සංකීර්ණ පවුලක් තියෙනකොට කොච්චර සම්පතක්ද මේ රටට කොච්චර ශක්තියක්ද නේද අනිවාර්යයෙන් මේ වගේම තමන්ගේ පවුලට ඉතින් අපි දැන් මේ කතාව කොහොමද මේ එකිනෙකාට ශක්තියක් වෙන්නේ කියලා අපි කතා කරන්න පටන් ගන්න අද කාගෙන්ද අම්මගෙන්ම පටන් ගන්න අම්මගෙන් පටන් ගමු අම්මගෙන් පටන් ගන්නවනේ මට ප්‍රශ්නයක් තියෙනවා. අම්මේ මේ තාත්තයි අම්මයි කරපු රස්සාවල් මොනවද? රස්සාවක් මං කෙරුවේ නැහැ. තාත්තා මේ පුතාලා කරන රස්සාව තමයි කෙරුවේ. ඔව් ඒ කියන්නේ මේ ජල නල කාර්මික ශිල්පියෙක් විදිහට නේද? ජලනල කාර්මික ශිල්පියෙක් විදිහට වැඩ කරලා ඒ හම්බ වෙන පුංචි මුදලින් පුළුවන් ද වියදම් කරන්න කරනවා කුමුරු වැඩ කරනවා
වත්තේ ගොවිතැනුත් කරනවා කුඹුරුත් වැඩ කරනවා. ඒ හැම දෙයක්ම ඉතින් මම ඉතින් රස්සාවක් කරන්න මට යන්න විදියක් නැහැ නේ. ඉතින් ඒක නිසා මම ගෙදර හිටියේ. එතකොට බලන්න හැම දෙයක්ම ඉතින් කරගත්තා. ඊට පස්සේ මෙයාලා ලොකු වුණාට පස්සේ දෙවෙනි පුතා ගොඩක් ගෙදරට උදව් කෙරුවා. ලොකු පුතාට උදව් කරනවා ඉගෙනගෙන කටයුතු වලට. දැන් මේ බලන්න බුවනේ සමහර වෙලාවට මේ අපේම අය අපි පවා හිතන දෙයක් තමයි අපි රස්සාවක් කරනවා ඒ රැකියාවෙන් ඒ ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයට විතරයි අපි දරු පැටව ගැන හිතන්නේ. හැම දෙයක් ගැනම හිතන්නේ. හැබැයි අපි උත්සාහ කරන්නේ නැහැ නේද? අපෙන් වෙන්න ඕන යුතුයකම ඉෂ්ට කිරීම සඳහා අපි තවත් මොනවද කරන්න ඕනේ කියලා. නේද? දරු පැටව සීමා කරන එක නෙවෙයි. දරු පැටව හදාගන්න අපේ ශක්තිය තව ටිකක් කළමනාකරණය කරලා තව ටිකක් මම්පෙත් විවර කරගන්න එක නේද කරන්න ඕනේ. මේ තාත්තා කරලා තියෙන හැම දෙයක් නෙවෙයිද කියලා බලන්නකෝ. ජලනල කාර්මිකයෙක් විදියට වැඩ කරලා හම්බෙන මුදලෙන් මේ වගේ ලොකු පවුලක් ජීවත් කරන්න බැරි හින්දා එතුමා මේ ගොවිතැන් කරා. නේද? හේන් ගොවිතැන් කරා, ගොඩ ගොවිතැන්, මඩ ගොවිතැන් දෙකම කරා. මේක ඇතුලේ තියෙනවා උදාසීනකම දුරු කර ගැනීමේ චේතනාව නිසා මේ අපි හැමෝටම ජය ගන්න පුළුවන් කියන මේ සංකල්පයක් නේද? අපිත් හිතන්න ඕනේ මේ වෙලාවේ දැන් මේ අම්මා කිව්ව කාරණාවත් එක්ක අම්මා රස්සාවක් කරන්න නැතුව හිටියේ බැරිකම හින්දා නෙවෙයි දරු පැටවුන් හදා ගන්න ඕන හින්දා. තාත්තා රස්සා එකක් නෙවෙයි දෙකක් තුනක් කරේ දරු පැටව හදා ගන්න ඕන හින්දා. අපි හැම දෙනාගේම ජීවිතේ මේ දරු පැටව අපේ පවුල තව තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් නම් ඒක තමයි මේ රටට අපි කරන්න පුළුවන් ලොකුම සේවය. ඉතින් අම්මේ දැන් තාත්තා හොඳ සැර පොරොසි කෙනෙක්ද? නෑ. බොන්නේම නැහැ. බොන්නේ එහෙම නැහැ. නෑ බොන්නේ. වතුර බොන්නේත් නැද්ද? නරක දේවල් පාවිච්චි කරන්නේ නැහැ නෑ. එහෙම නෑ. හැබැයි ඒකම ලොකු ඉතිරියක් වෙන්නත් ඇති නේද අම්මේ? ඈ අනවශ්‍ය දේවල් වලට වියදම් වෙන්නේ නැහැ. වියදම් කරන්නේ නැහැ. එහෙම කිසි දෙයකට වියදම් කරන්නේ. තාත්තා සැර කරලා එහෙම නැද්ද? තාත්තා සාමාන්‍ය පිරිමිනවට සැර කරන්නේ වැඩි උර. එහෙනම් අනිවාර්යයෙන් ලොකු අයියා නම් හොඳට බැනුම් අහලා ගුටි කාලා ඇති කියලා මට හිතෙනවා. හොඳට ඒක වත් වෙලා තියෙනවා. වැරදි හින්දා ඉතින් මම කරන වැරදි තාත්තව හදාගන්න මම මොනවද කරලා තියෙන වැරදි? සාමාන්‍යයෙන් එකපාරක් මට මතකයි ඉතින් මගේ දඟකාරකම් ඉඳලා සාමාන්‍යයෙන් මම අවුරුදු 9ක විතර ওই කාලේ 9ක් නැතුව ඇති මට. එතකොට මට මතක විදියට මේ අම්මා කියනවා එහා පැත්තේ ලොකුවට ගස් ලැබුහක් අවිලා තියෙනවා පැපල් ගහක්. ඉස්සරට මං හිතන්නේ අඩි 50ක් 60ක් විතර වගේවත් උස ඇති ඒක. පැපල් කඩන්න බෑ. සාමාන්‍යයෙන් අර පොල් කඩන ඕනසේ පොල් කඩනකොට තමයි ඒකෙන් කඩන්නේ. ඒ තරමටම ගහ උසයි. ඊට පස්සේ අම්මා කිව්වා මේකේ කුරුල්ලෝ බෙනයක් හදලා කුරුල්ල එක වැටව හැදෙනවා. මට මතකයි ගිරව් මයින්නු එක කාලට එක කුරුල්ලෝක ඉන්නවා. අම්මා කිව්වා මේක දැන් කොයිලා හරි ගෙට කඩන් වැටෙයි මේ කපලා අයින් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තාත්තට කිව්වට තාත්තා ওই තරම්ම තකන්නේ නැහැ. ඊට පස්සේ අම්මේ මං කපන්නද කියලා කිව්වා. අම්මා හා කිව්වා. මම කැපුවා. කපන්න ගත්ත කොටනවා කොටලා උදේම පටන් ගත්ත වැඩේ. මට 10 11 වෙනිකන් කැපුවා. මට හොඳටම අමාරුයි. ඊට පස්සේ අම්මා ලිද දිහාට හොද පස්සේ කපන්න කියලා. පස්සේ කපන්න හිටියේ. මට අමාරුම හින්දා. ඊට පස්සේ අම්මා ලිද දිහා ඉන්නවා මම මේ පැත්තට ගිහිල්ලා ඉන්නවා. ඉන්නකොට දඩාන් ගෑවා. අර ගස්ලපු ගහ කඩාගෙන ගියේ උඩට. ඊට පස්සේ කොහොමද තිබ්බේ කියන්නේ? ගහේ මුල් කොටස අඩි මං හිතන්නේ 10ක් විතර වගේ ප්‍රමාණයක් මුල පැත්තේ ඉතුරු භාගේ වහලේ උඩ ඒ කියන්නේ අඩි මං හිතන්නේ 30ක් විතර වගේ අඩි 20ක් විතර වගේ මං හිතන්නේ උඩ තියෙන්න ඇති වහලේ උළු කැඩිලා පරාල කැඩිලා නේද ඊට පස්සේ ඉතුරු භාගේ අනිත් පැත්තේ දැන් තාත්තා හිටියේ නෑ තාත්තා ආවා මට අද වගේ මතකයි තාත්තා ආවා තාත්තා අදින්න සුදු සරමයි සුදු ෂර්ට් එකයි ඇවිල්ලා බැලුවා මොකද උනේ කියලා ඇහුවා ඊට පස්සේ අම්මා කිව්වා මේ බාගෙට කපලා තියෙද්දි මේක හොලකට පෙරළුණා කියලා මගේ අතින් අල්ලගත්තා එන්න උදේ කියලා එක්කගෙන ගිහිල්ලා අර ගස්ල ගහේ අර අග්ගිස්සට ඇවිල්ලා පිත්ත කඩ පිටට ඉවරනකම මට ගැහුවා හමුදා ශාස්ත්‍රයේ රැකියාවක් කරන්න ගියේ මේ කොයි කාලෙද 1000 මම හමුදාට බැඳුනේ 1994 දෙසැම්බර් 7 වෙනිදා
ඔය කාලේ යුද්ධ තිබ්බද? ඔව් ඒ කාලේ තිබුණේ ජයසිකුරු ක්‍රියාන්විතය. ජයසිකුරු ක්‍රියාන්විතය තිබුණා නේ. එතකොට බය හිතුන්නේ නැද්ද යන්න? නෑ. එහෙම දෙයක් නම් හිතුන්නේ නැහැ. යන්න ආසාව තිබුණා. අම්මා කැමති වුණාද? අම්මයි තාත්තයි? තාත්තා මොකුත් කිව්වේ නැහැ. ඉතින් මම ගොඩක් ඉතින් දුක් වුණා. ඒ ගැන යනවට කැමති වුණේ නැහැ. ඉතින් ගෙදර ප්‍රශ්නත් එක්කලා ඉතින් මොකුත් ඉතින් හිතුවේ නෑ මං ඉතින්. ඒ වුණාට හරි දුකෙන් මම හිටියේ. මොකද ඒ දුකින් හිටියේ? ඒ ඉතින් ලොකු කලබල වෙලාවනේ දැන් කොටි කලබල වෙලාවනේ. මම ඉතින් අඬ තමයි හිටියේ. ඔව් ඇත්තට මට මතකයි අම්මා ඒ දවස්වල බෝධි පූජා තියන්න යනවා. අම්මට දැන් ආඩම්බර වෙන්න පුළුවන් නේද? අම්මගේ කුසේ ඉපදිච්ච රත්තරන් පැටියෙක් මේ රට බේරගන්න ඉදිරියට යවුවා කියලා. ඔව්. සතුටුයි. අයියගේ අත ඉස්සරහට දෙන්න බලන්න. ඔය හංගගෙන ඉන්නත් උස්සලා පෙන්නන්න තරහ නැතුව අපිට. මේ තියෙන්නේ මේ රත්තරන් අම්මගේ කුසෙන් වදාපු මේ රත්තරන් අයියන්ඩිගේ අතේ කෑල්ලක් උඩු චප්ප වෙලා විනාශ වෙලා අතේ කෑල්ලක් නැහැ. අපේ රට දැය ජාති ආගම වෙනුවෙන් අපේ මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වය වෙනුවෙන් තමන්ගේ ශරීරයේ මාංශ කෑලි කොටස් පූජා කරපු විදිහ. මෙන්න මේ ආරක්ෂා කරපු මේ ශරීරයේ කොටස් පූජා කරමින් තමන්ගේ ජීවිතේ පරදුවට තියලා අම්මලාගේ ඇස්වලට කඳුළු දීලා පපුවලට ගින්දර දීලා ආරක්ෂා කරපු රට තමයි රැකගන්න අපිට දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ආරක්ෂා කරලා දීපු රට දැන් අපි පවත්වාගෙන යන්න ආරක්ෂා කරන රැකගෙන යන්න තමයි මේ අපි මහා විශාල ප්‍රයත්නයක් දරන්නේ මේ වගේ වැඩසටහන ඔස්සේ. ඒ නිසා අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිර්මාණය කරපු මේ උන්වහන්සේගේ සංකල්පයක් අනුව නිර්මාණය වෙච්ච මේ වැඩසටහන උත්තුංග පරමාර්ථයක් ඇතුව නිර්මාණය වෙච්ච වැඩසටහනක්. මේක නිකන් ආවට ගියාට අපි නිකන් chat program එකක් නොවන බව හොඳට මතක තබා ගන්න මගේ ආදරණීය සහෝදරයනි. අපිට සමහර විට අර chat වැඩසටහන් වලදී වගේ ඔබ අතිශය සතුටින් පුරවලා තියන්න පුළුවන් ඇතැම් විට අරුත්බර ඇතැම් විට හරසුන් දේවල් කතා කරන්න අපිට ඉඩක් නෑ. අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ අරුත්බර දේවල් විතරයි මෙතනදී. ඒ නිසා අපි ගොඩක් සතුටු වෙනවා ඔබ වැනි ප්‍රේක්ෂක පිරිසක් අපිත් එක්ක ලෝකේ වටේම ඉන්න ප්‍රේක්ෂක පිරිස අපිත් එක්ක ඒකාත්මික වෙලා සිටීම පිළිබඳව. දැන් මේ වෙලාවේ වුණ කට්ටිය චුට්ටක් සංවේදී වෙලා ඉන්නේ සනත්තයි. ඉතින් ඒක නිසා මේගොල්ලන් ආපහු හිටපු තාත්තට අරගෙන එන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි සූදානම් වෙන්නේ සෙනෙහසේ නිවහනින් කෙටි විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙමු සෙනෙහසේ නිවහනත් එක්ක. සෙනෙහසේ නිවහන වැඩුණු පවුලක අභිමාන. සෙනෙහසේ නිවහන වැඩුණු පවුලක අභිමාන. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙලා ඉන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔබට සෙනෙහසින් තිලින කරන සෙනෙහසේ නිවහනත් සමගින්. ඉතින් මතක් කරන්න ඕනේ සනත් අයියේ විශේෂයෙන්ම අපේ සෙනෙහසේ නිවහනට ප්‍රධාන අනුග්‍රහක දායකත්වයේ සපයන CIB shopping center අඛණ්ඩව තුන්වෙනි වරටත් ස්ලිම් නිල්සන් සම්මානයෙන් ඕන් පිදුම් ලැබුවා. ඒ වගේම තමයි CIB shopping center අද වෙනකොට COVID-19 හමුවේ දිවයිනේ ආරක්ෂිතම විලාසිතා ශාඛා ජාලය ලෙස පාරිභෝගිකයන් අතර තව තවත් විශ්වාසය තහවුරු වෙමින් ඇත. ඉතින් අපේම තැනකින් අපේම දෙයක් නම් CIB shopping center තමයි. අපේම දෙයක් අපේ සලුපිලි ලොවේ අග රජු CIB shopping center. ඕනෑම දෙයක් ඔබේ ජීවිතයට අවශ්‍ය කරන ඕනෑම දෙයක් ලබා ගන්න එකම වහලක් ඇතින් CIB shopping center තමයි ඉතින් යන්න තියෙන හොඳම තැන. අපිත් යන්නේ එතෙන්ටම තමයි. හරි. ඉතින් සනත් අයියේ දැන් මේ පවුලේ තියෙනවා හරි ලස්සන සුන්දර දෙයක්. දැන් අපිට නම් සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල ගත්තාම මාස 2-3කට සැරයක් ඒ වගේ අපිට උපන්දින පාටි ඔය වගේ දේවල් තියෙන්නේ. ඒ හම්බුණත් ඉතින් දෙන්නයි තුන් දෙනයි එකපාරයි දෙපාරයි ඔච්චරයිනේ. හැබැයි මේ පවුලේ අවුරුද්දේ මාස 12ෙම උපන්දින පාටි තියෙනවා. උපන්දින සමරනවා. ඒ කොහොමද? ඒ කොහොමද? අපි කාගෙන් දහන්නේ?
අක්කගෙන් අහමු. ඔව් අපි පවුලේ හැමදෙනාම එකතු වෙනවා කාගේ හරි උපන්දිනයක් යෙදෙනකොට පවුලේ හැමදෙනාම එකතු වෙනවා. පවුලේ හැමදෙනාම කියන්නේ මෙතන ඉන්න 8 දෙනාට අමතරව අපේ පවුලට එකතු වෙච්ච අපේ නෑනල මස්සිනාලා මම මේ වෙලාවේ ඒගොල්ලන්වත් මතක් කරන්න ඕනි. මොකද අපි ඒගොල්ලොන් අපේම සහෝදරයෝ. එතකොට සහ අපේ මගේ සහෝදර සහෝදරියන්ගේ දරු දැරියෝ මේ හැමදෙනාගේම මේ උපන්දිනයක් ආවම අපි හැමෝම එකතු වෙලා තමයි ඒක සමරන්නේ. ඉතින් මං හිතනවා ඒක ඊළඟ පරම්පරාවටත් හොඳ මේ ආදර්ශයක් වෙයි කියලා. අපි එකතු වෙන විදිහ අපි එකට වැඩ කරන්නේ කොහොමද කියන එකත් එක්ක අපි හැම බොනිනගේ කිව්වා වගේ අවුරුද්දේ මාස 12ම අපේ ගෙදර වහලයට උපන්දින සැමරුම් තියෙනවා. අඩුවක් නැතිව. මේ අක්කේ ඇත්තද මේ කියන්නේ හැමදාම තියෙනද මේ මාසෙකට සැර? ඇත්තටම අපේ මේ මාසේ තමයි ගොඩක් බර්ත්ඩේස් තියෙන්නේ. මේ අමතරව හැම මාසෙම තියෙනවා ජනවාරි කියන ඔව් ජනවාරි නෑ. ජනවාරි නෑ. පෙබරවාරි නම් පටන් අරගෙන දෙසැම්බර් වෙනකම්ම තියෙනවා. බබාලාගේ අපේ බබාලාගේ මේ හැමෝගෙම බබාලා ලොකු බබාලාගේ හස්බන්ඩ්ලා හැමෝම ස්වාමින් වහන්සේ සසුන්ගත වීමත් එක්ක ඔයාලගේ පවුල ඇතුලේ මොකක්ද හරි වෙනසක් සිද්ධ වුණාද? එහෙම නැත්නම් ඒක ලොකු අඩුවක් වුණාද? නෑ ඇත්තටම අපිට ඇත්තටම ස්වාමින් වහන්සේ මහාන වෙන්න ගෙදරින් යනකොට අවබෝධයක් තිබ්බේ නැහැ. ස්වාමීන් වහන්සේ ගියේ මොනකටද කියලා. ඉතින් එතකොට ඇත්තටම අපි අඬන එක තමයි කරේ. අපිට දුක හිතුන ඉතින් පවුලේ කෙනෙක් ගියාම දුකයිනේ. මේ හැබැයි මේ දැන් අපිට හිතෙනවා ඒක අපිට ලොකු ශක්තියක්. මොකද අපේ පවුලේ හැමෝම වෙනදට වඩා ඒගොල්ලන්ගේ අධ්‍යාත්මය වර්ධනය කරගෙන ඉන්නවා බොහෝ දෙනා. ඔව් ඒ වගේම මම මේ එකතු කරන්න ඕනේ අක්කා කියපු දෙයටත් එක්ක ස්වාමින් වහන්සේ ගිහි කාලේදී බොහොම සැහැල්ලුවෙන් ජීවත් වුණ කෙනෙක්. හැබැයි උන්වහන්සේ ගෙදර අතහැරලා ගියාට පස්සේ තමයි අපිට දැනුනේ උන්වහන්සේ කොච්චර ලොකු ඇතුලෙන් ප්ලෑන් කරලාද හැමදේම කරේ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම උන්වහන්සේ ගිහි කාලේ අපි හැමෝගෙම අධ්‍යාපන කටයුතු ඉවර වෙනකන් ඉඳලා මම උදාහරණයක් විදිහට කිව්වොත් අන්තිම ඒ කියන්නේ උන්වහන්සේ අවසන් වරට විදේශගත වෙලා ඉඳලා ලංකාවට ඇවිල්ලා ගෙදරත් සම්පූර්ණ තිබිච්ච රිපෙයාරින් වැඩ හැමදේම ඉවර කරලා තමයි උන්වහන්සේ ගෙදරින් යන්නේ. ඒ වෙනකොට තාත්තා ගොඩක් අමාරුවෙන් හිටියේ. ඉතින් තාත්තගේ වැඩවලට පහසු වෙන්න අමතර දේවල් ගෙදරට එකතු කරලා ඒ හැමදේම සකස් කරලා තමයි උන්වහන්සේ ගෙදරින් යන්නේ. උන්වහන්සේගෙන් වෙන්න තියෙන යුතුයකම් හැම දෙයක්ම ඉෂ්ට කරලා. දැනටත් උන්වහන්සේ තවමත් පුද්ගලිකවම අපිට කතා කරලා අපිව දවස ගානේ සතියට සරයක්වත් අඩුතරමින් එක එක්කෙනාට කතා කරලා අහනවා. මේ මාසේ සිල් සමාදන් වුණාද? මොනවද කියවපු පොත්පත්? උන්වහන්සේ අපිට ධර්මදේශනාවල් කරනකොට අපි උන්වහන්සේව බැහැ දකින්න යන වෙලාවට උන්වහන්සේ හැම තිස්සෙම කියනවා උන්වහන්සේ අපිට උපදෙස් දෙනවා මෙන්න මේ පොත කියවන්න. මෙන්න මේ ධර්මදේශනාව අහන්න. ශ්‍රද්ධා නාලිකාවේ වුණත් මොනවා හරි වැඩසටහනක් යනවා නම් උන්වහන්සේ කියනවා ජීවිතේට ගන්න දෙයක් තියෙනවා අහන්න. සිල් ගන්න එක උන්වහන්සේ අපි හැමෝටම පුරුදු කරපු දෙයක්. අපි කලින් අපේ ඔළුවේ තිබ්බ දෙයක් තමයි වයසට ගියාම සිල් සමාදන් වෙන එක. නමුත් උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මේ අපේ ආකල්පය වෙනස් කරා. අම්මේ අම්මා මහා ලොකු පුණ්‍ය කර්මයක් කරගෙන තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? හිතනවා. ඒ වගේ මේ දැන් එක පැත්තකින් විවිධ ශේෂ්ත්‍රයන් වලට දරුවෝ දායාද කරලා නේද? අම්මට හිතුන්නේ නැද්ද ස්වාමින් වහන්සේ ගිහිගේ අතහැරලා යන දවසේදී මේ වේදනාවක් දැනුනේ නැද්ද? කියන්න බැරි වේදනාවක් ආවා. හිත සතුටු කරගන්න පුළුවන් මේ අධ්‍යාත්මිකව සූපත් කරගන්න පුළුවන් තැනක උන්වහන්සේ දැන් වැඩ ඉන්න එක පිළිබඳව සතුටුයි නේද? සතුටුයි. ඔව් දැන් මේ පවුලත් එක්ක කතා කරනකොට ආදරණීය අම්මේ තාත්තේ මේ මට දැනෙච්ච දෙයක් තමයි මේ අය හැමදෙනාම හරීම ශක්තිමත් විදිහට බැඳිලා ඉන්නවා එකම පවුරක් විදිහට ඉන්නවා ඒත් එක්කම මේ කතා කරන හැම වචනයක් ඇතුළෙම තියෙන බොහොම අධ්‍යාත්මිකව සූපත් වෙච්ච බවක්. මේ මුළු පවුලටම ඒ ගුණේ ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ බලන්න මේ අම්මගේ මූණ දිහා බලන්නකෝ අම්මා හරි සතුටින් hina වෙලා ඉන්නේ අම්මගේ අම්මා හැම වෙලේම නිවිච්චි අම්මා කෙනෙක්. හැබැයි බොහොම
අධ්‍යාත්මිකව සුවපත් වෙලා ඉන්නේ. ඒත් එක්කම අම්මා හරි නිරෝගී. තාත්තා අවුරුදු කීයක් ආයු වෙළඳුවද? අවුරුදු 94ක්. අවුරුදු 94ක් ආයුෂ වෙළඳුවා තාත්තා. ඒ මහන්සි වෙච්ච තාත්තලා ජීවත් වෙන අවුරුදු ගාන. දැන් මහන්සි වෙන්නේ නැති තාත්තලා ඉන්නවනේ. මහන්සි වෙන්නේ නැති තාත්තලා අපි ප්‍රාර්ථනා කරන දීර්ඝායුෂ ලැබේවා කියලා. නමුත් මහන්සි වෙන්නේ නැති තාත්තලාට ඉක්මනින් ලෙඩ එනවා වැඩි. හැබැයි මහන්සි වුණාම ඒ මහන්සි වෙන තරමටම අසනීප වෙනවා අඩුයි නේද? දැන් අම්මේ හිතලා බලන්නකො මේ කාලේ ඒ කාලේ අම්මලා වී පෙළුවා, වී කෙටුවා, කුඹුරු වලට ගිහිල්ලා ගොයන් කැපුවා, ගොයන් නෙළුවා. මේ මං හිතනවා අම්මා ඒ ඔක්කොම කරන්න ඇති. කුරහන් ගලේ මෙහෙම ඇඹරුවා, මිරිස් ගලේ ඇඹරුවා. ඒ හැම දෙයක්ම කරා. මේ වී අර පූ කරන ඒවා මේ හැම දෙයක්ම මේ ඔක්කොම අභ්‍යාසනේ. ශරීරයට අපි දැන් කියන්නේ එක්සර්සයිස් කියලා. අමුතුවෙන් ඒ කාලේ කරේ නෑ එක්සර්සයිස්. අමුතුවෙන් ඒ කාලේ ජීවිතය ඇතුළෙම ඒ දේවල් තිබුණා. දැන් එක ස්විච් එකක් ඔබපු ගාම අරවට කියනවා ඇඟ ඔක්කොම හොර වෙලා නේ. අපි ඇත්තටම අලස වෙමින් පවතින යුගයක් කරා එළඹෙමින් පවතින්නේ. මොකද අපිට අලස වීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් සම්පාදනය වෙමින් තියෙන නිසා. මට හිතුණා මේ පවුලේ බාලයා ඉන්නේ මේ මගේ ළඟට වෙලා. අර මං කිව්වේ hina වෙනවා විතරයි කියලා. ඔන්න දැන් hina වෙලා බෑ. හරිද? මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන. දැන් ඔයානේ මේ පවුලේ දැන් 10 වෙනි අය කියන්නේ අන්තිමේ. අයියලා අක්කලා ගොඩක් 9 දෙනෙක් ඉන්න ඔයාට. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ? මේ වගේ සහෝදර සහෝදරියෝ ගොඩාක් ඉන්න පවුලක විශේෂයෙන්ම මම හිතන්නේ ලොකු අයියත් එක්ක තියෙන වයස පරතරේ අවුරුදු 24ක්. ලොකු වයස පරතරයක්. ඉතින් මේ වගේ පවුලක සමාජිකාවක් වෙන්න ලැබීම ගැන ඔයාට මොකද හිතෙන්නේ? ලොකු පිනක් කියලා හිතෙනවා. ඇයි ඉතින් ඕනම දෙයකට ඉන්නවා. බය නැහැ. එයාලා ඉන්න එක. අධ්‍යාපනය වෙනුවෙන් ලැබිච්ච සහයෝගය කොහොමද? අධ්‍යාපනයේදී ඔක්කොම ටික උදව් කරා. එක්කෙනෙක් කියලා නැහැ. දන්න කාලේ ඉඳන් හැම කෙනාම මට තමයි වැඩිම උදව් කරේ. බාලමු මල්ලි. ඔයාට ඉගෙන ගන්න හරි වේවා අනිත් දේවල් වලට හරි වේවා වැඩිපුරම උදව් කරපු අය කවුද? අක්කලා අයියලා හැමෝම උදව් කරනවා. ඇත්තට මම අධ්‍යාපනයට මම වැඩි ආස නැහැ. මම කාර්මික පැත්තට තමයි ගොඩක් ආස. ඉස්සර ඉඳන් එහෙම තමයි. මම පොඩි කාලේ ඉඳන් අර වැඩ කරන දැනකට ගියන් මේ හරි ආසයි ඒ විදිහට බලන් ඉන්නවා. ඒ කියන්නේ වෘත්තීය කුසලතා පැත්ත සංවර්ධනය කරගන්න තමයි වැඩිපුරම දැඟලුවේ. ඔව්. එහෙම ඒකට ලොකු ආසාවක් තිබුණේ. ඉස්කෝලේ යන කාලේ වුණත් මම ඉස්කෝලේ ඇරලවිලා ගිහිල්ලා ගෙරිජ් එකේ වැඩ බලන්න යනවා වැඩ කරනවා. එහෙම ටික හරි ආසයි ඒකට. දැන් ඒකෙම ජීවිතේ ජය අරගෙන තියෙනවා. එතකොට මේ ලොකෝක්කේ දැන් පවුලේ අර ලොකු අය පොඩිවට ඉඳලා ටික ටික ලොකු වෙනකොට ඔන්න අම්මා බලාගත්තා. ඒ කාලේ ඉවරලා ලොකු අය ඊළඟ අය බලාගෙන හැම වුණා නේද පවුල? ඔව් ඇත්තටම මේ කාලේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අම්මලට දරුවව බලා ගන්න කෙනෙක් නැති එක. මම දකින විදිහට ඉතින් අපි ජොබ් කරනකොට වර්තමානයේ වැඩ කරනකොට අපි දකිනවා දරුවව තියලා ඉන්න කෙනෙක් නැහැ, වැඩ කරන එක්කිනා වැඩට ආවේ නැහැ. ඕ වගේ ප්‍රශ්න හරි සංකීර්ණ ප්‍රශ්න තියෙන. ඉතින් ඇත්තටම අපේ ගෙදර එහෙම ප්‍රශ්නයක් මම දැකලා නැහැ කවදාවත්. කෙනෙක් තියලා යන්න ගෙදර කවුරුත් නැහැ කියලා අවස්ථාවක් උදා වෙලා නැහැ. හැම වෙලාවෙම කවුරු හරි කෙනෙක් ඉන්නවා. විශේෂයෙන් දැන් මම සාමාන්‍යයෙන් තේරෙන වයස වෙනකොට මට මතකයි මේ නංගිලව නලවනවා නිදි කරවනවා අම්මට ලොකු සපෝට් එකක් මං හිතනවා මගෙන් ලැබෙන්න ඇති කියලා. මේ අම්මා ගොඩාක් මහන්සි වුණා. ඒ මහන්සියට ශක්තියක් දෙන්න අපිට පුළුවන් වුණා. මේ මොකද ඒ කාලේ අපි පොඩි හරි ආසාවෙන් ඒක අපේ අධ්‍යාපන බාධාවක් වුණේ නැහැ. අධ්‍යාපනයට කිසිම බාධාවක් වුණේ නැහැ. හරි දැන් මේ පවුලට එකතු වෙලා ඉන්න අයගේ ඒ අය සමහර විට මේ වගේ විස්තෘත පවුල් වල නොවෙන්න පුළුවන්. ඒ අය කොහොමද මේ ගැන හිතන්නේ? මේ දැන් අක්කලාගේ අයියලාගේ අක්කලා කියන්නේ විවිධ මට්ටම් වල අය ඉන්නවා. නමුත් ඒ හැමෝම අපේ පවුලත් එක්ක පුදුම සහයෝගයකින් ජීවත් වෙනවා. සමහර ලාවට දැන් අපිට වඩා අපි ගැන නෑනලා මස්සිනලා හොයන වෙලාවල් තියෙනවා. සමහරට අපේ සහෝදරයටත් එහා සමහර ලාවට යම් යම් කටයුතු වලදී ලොකු උදව් දෙනවා. ඒ හින්දා මේ හැමෝම දැන් අතරම මුත්පිටිය පවුල වෙලා ඉවරයි. සම්බන්ධ වෙච්ච හැමෝම පවා. මේ විශේෂ මේ නම්බුනමකුත් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ නිලයක් හම්බෙලා තියෙනවා පවුලේ.
බණ්ඩාගාරික. ආයෙත් බණ්ඩාගාරික. යාට යාසුසි කියලා ඉදිරියේ සාමාන්‍ය ආවට ගියාට යා සාමාන්‍යයෙන් අදින්නේ නැහැ එළියට. ඒක නිසා දී මුදල් නිකුත් කරනවා. දැන් මේ ඔය ඕකට මේ මොකද්ද පදනම දාගන්න ඕන එක දැන් අපි බලාගෙන ඉන්න අපේ ආදරණීය සහෝදරයන්ට මේක වඩා වැදගත්. කොහොමද ඒක පටන් ගන්නෙ? නෑ අපිට මුලින්ම අවශ්‍යතාවය වුණා මේ සමහරලාට මුදල් එකතු කරගන්න, සමහර දේවල් කරගන්න. ඒ වෙලාවේදී අපිට තීරණය කරා අපි ප්ලාන්ට් එක හදාගමු කියලා. ඊට පස්සේ අපි සෑම අර මුදලක් හදාගමු කියලා. යම්සි මුදලක් දානවා එකතු කරන එකට. ඒ එකතු කරායින් පස්සේ අපේ ගෙදර අනිත් තැන් වල වගේ නෙමේ දාන ගොඩක් දෙනවා. ධර්ම වේශනා හුඟක් වෙලාවට තියෙනවා. අපිට දානයක් දෙන්න යනකොට අපිට මුදල් ලෑස්ති කරගන්න අමාරු. සමහරට අමාරු කට්ටිය ඉන්නවා. අපිට මොකක්ද අවශ්‍යතාවයේ ඒ වෙලෙට විදන් කරන්න ඕනද? ඒක අරමුණ හොඳයි. අපි කතා කරා මේ දෙකට ෆ්‍රන්ට් එකේ සීල සල්ලි තියෙනවා අපි විදන් කරනවා. අම්මේ තාත්තා ගෙදරට ගෙනල්ලා තිබ්බනේ මෙට්ට හදන්න ලොකු කොහු ගොඩක්. ඒ කොහු ගොඩට මොකද වුනේ කියලා කවුද දන්නේ මෙතන ඉන්නේ? මම තමයි ඒකට දන්නේ. ඒක දන්නේ. මොකක්ද උනේ? තාත්තා ඉස්සර සාමාන්‍ය පාවිච්චි කරලා ගොඩක් කරලා කොහොමද හදන්න ගෙනල්ලා ගොඩ ගහලා තිබුණ ගෝණි වලට ගෙනල්ලා ගෙයි පැත්තක. ඊට පස්සේ අම්මා කියනවා දැන් ඔක ටික කාලයක් තිබුණා මාස අවුරුද්දක් විතර වගේ තියෙන්න ඇතිනේ මට කාලයක් මතක නැහැ. තියෙනකොට අම්මා කියනවා දැන් මේක මං ගිනි තියනවා මේක හදන්නේ නැද්ද කිය අම්මා කියනවා. තාත්තට චෝදනා කරනවා. දවසක් අම්මා වැඩක් කර කර ඉන්නවා අම්මා වනවාද වී තම්බනවා. අම්මා වී තම්බ ඉන්නවා මේ ඉන්නකොට අම්මා කිව්වා පුතේ මේ ඉස්සර තිබුණානේ මෙහෙම ලයිට් තිබුණේ නැහැ අපිට. තිබුණේ ලාම්පු. ඕක පත්තු කරගෙන ඇවිල්ලා ඒක මට ගිහින් තියන්න කිව්වා අම්මා ගේ ඇතුලේ. මං හිතන්නේ අම්මා ඊට පස්සේ උයන්ඩ ගන්නකොට ගින්දර මුල ගන්න නැති ඒක පත්තු කරලා එකම මට දුන්නේ. ගිහින් තියන්න. මං ඕක අරගෙන යමින් ගමන් අම්මේ අරකට ගිනි තියන්නද කියලා ඇහුවා. එපා කිව්වා. මං කල්පනා කළා අම්මා එපා කිව්වට ඉතින් අම්මා කොයිලාරි මේකට ගිනි තියනවනේ අම්මා ගිනි තියනවා කියලා කිව්වනේ. මම ගිනි තිබ්බරකට චුට්ටක් කියලා අල්ලන් ඉඳලා ඉතින් මම අරක ගිහින් තියලා පැත්තකට හිටියා. ටික වෙලාවකින් වටේ පිටේ කට්ටිය දුවගෙන ආව කෑ ගහගෙන. මුළු ගේම දුමින් බැහිලා උඩට දුම යනවා. අම්මා දැක්කේ නෑ අම්මා අනිත් පැත්තේ ඇල්ලලා රෙදි හොතන මොනවා හරි වැඩක් කරනවා. දුම ඊට පස්සේ වටේ පිටේ ඇවිල්ලා වතුර ගහලා මේක කරලා අරගෙන දුවනවා. එදා තාත්තගේ කුටි කෑවේ නැද්ද? නෑ එදා නෑ. එදා ගෙවේ නෑ. අපි පුංචි විරාමයකට ගිහිල්ලෙමුද? ඔව්. සෙනෙහසේ නිවාහනෙන් විරාමයකට ගිහිල්ලා නැවත වතාවක් එකතු වෙමු ওই විදිහටම රැඳී ඉන්න අපිත් එක්ක. සෙනෙහසේ නිවහන වැඩුණු පවුලක අභිමාන සෙනෙහසේ නිවහන වැඩුණු පවුලක අභිමාන විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙලා ඉන්නේ ශ්‍රද්ධා රූප වාහිනී ඔබට සෙනෙහසින් තිලින කරන සෙනෙහසේ නිවහනත් සමගයි. ඉතින් අද අපි කතා බහ අරගෙන ගියේ බුත්පිටිය පවුලත් එක්ක. ඉතින් සනත්තයි අපි මේ පවුලත් එක්ක තව විස්තර කතා කරන්න කලින් අපේ YouTube comments ටිකක් මතක් කරොත් හොඳයි කියලා මට හිතුණා. ඒත් අපිට ගොඩාක් ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බ වෙනවානේ. ඔව් මම කියන්නේ මුල එකක්. හරිම ලස්සනයි මේ වගේ වැඩසටහනක් කරන එකත් ඒ පවුල් වල අයට ලොකු ශක්තියක්. තරුණ තරුණියන්ටත් ආදර්ශයක්. බුදු සරණයි හැමෝටම. ඒ වගේම තමයි ඔබට මතක ඇති අපේ වැඩසටහනකට සහභාගී වුණා පස් නිවුන් දරුවන් එක්ක වාසනාවන්ත අම්මෙකුයි තාත්තා කෙනෙකුයි. ඉතින් ඒ වැඩසටහනට කමෙන්ට් එකක් දාලා තියෙනවා. එක සැරේම මේ ලෝකෙට බිහි වූ කොළු පැටව 4 දෙනාටත් එකම කෙල්ල රැජිනක්ම වේවා. අයියලා 4 දෙනාගේ සුන්දර නැගණිය තෙරුවන් සරණින් දිගු ගමනක් යන්න ලැබේවා. ඔන්න ඒ වැඩසටහනටම තවත් කමෙන්ට් එකක් තියෙනවා. ඇත්තමයි ගොඩක් ආඩම්බරයි මට නම්. මටත් දරුවන් 5 දෙනෙක් ඉන්නවා. ඔබ සියලුම පැටවුන්ට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාද ලැබේවා. මේවා කියවනකොට මේවා බලනකොට මේවා ප්‍රාර්ථනා කරනකොට නිතරම ආශිර්වාදයේ විශ්ව ශක්තියත් එක්ක එකතු වෙලා අපේ දරු පැටවුන්ට එනවා. අනිවාර්යෙන්. ඒ වගේම තමයි රතුගම මහත්මිය කමෙන්ට් එකක් දාලා තියෙනවා. දරු පැටවුන් ඇතුළු මව්පිය දෙදෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. මේ දරුවන්ට පෝෂණය සඳහා දායක වුණු සැමටම ගොඩක් පිං. හරිම ආසාවෙන් බලන මේ වැඩසටහන. මමත් මවක් මගේ එකම පුතා මහාන වෙලා ඉන්නේ. මට දුවෙක් ඉන්නවා. මම ඔබ සැමට ජය පතනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. මම ඕමානයේ සිට
ධනුෂ්කා ස්තුතියි. තව විශේෂ කමෙන්ට් එකක් තියෙනවා මම ඒක අනිවාර්යයෙන්ම කියවන්නම්. මේ වැඩසටහන නිසා මට හිතෙනවා අනිත් අය දරුවෝ හදයි කියලා. මට විශ්වාසයි. මටත් ආස හිතුණා සතුටුයි ජේසු පිහිටයි බුදු සරණයි. මං හිතන්නේ ආගම් ભેදයකින් තොරව අපේ සෙනෙහසේ නිවහන වැළඳගෙන ඉන්නවා බොහොම පිරිසක්. දරු පැටව් සියලු දෙනාටම අල්ලා දෙවියන්ගේ පිහිටයි. මොහමඩ් අන්සාෆ් ස්තුතියි ඔබටත් අර අපේ බෝනි කිව්වා වගේ ආගම් ජාති කුල මල හැම ભેදකින්ම තොරව මේ වැඩසටහන නරඹනවා. මේ වැඩසටහනට ප්‍රතිචාර ලබා දෙනවා. හැම දිනකටම ගොඩක් ස්තුතියි. ඔබගේ නම පැහැදිලිව සටහන් කරන්න පුළුවන් නම් අපිට ඔබගේ නම ඉදිරිපත් කරන්න පුළුවන් අපේ කමෙන්ට්ස් එක නේද? අනිවාර්යයෙන්. හරි. දැන් විශේෂයෙන් සනත් අයිය මේ පවුල ගොඩාක් ස්වභාව දහමත් එක්ක හැදිච්ච පවුලක්. එහෙමද? ඔව් මේගොල්ලෝ පුංචි කාලේ ඉඳලා තියෙන ගොඩාක් ලස්සන පරිසරයක. අපි ඒක ඒගොල්ලන්ගෙන් අහමුද? කවුද ඒක ඒ ලස්සනට කියන්න පුළුවන්? අක්කට පුළුවන් ඇති. කියන්න. අපි හැදුනේ ලොකු පොල්වත්තක තියෙන පුංචි ගෙදරක. ලොකු පොල්වත්තක තියෙන පුංචි ගෙදරක. හරිම ලස්සනයි ඒකනේ. නිකන් අර ඉස්සර අපේ කතන්දර පොත්වල තියෙන ඒ වගේ නෙවෙයි. ඒ පරිසරයත් එක්ක අපිට ලැබුණු නිදහස තමයි අපි මේ අපිට පරිසරයට එන්න අවස්ථාවක් ලැබුණේ. සමාජයට එන්න අවස්ථාවක් ලැබුණේ. මොකද අපි ගහවැලත් එක්ක ජීවත් වෙච්චි ඇලේ දුලේ පැනිලා වෙලේ කුඹුරේ අම්මලා සමහරවිට ගොයන් කපන වෙලාවට ගොයන් කපන උදව් වෙලා ඒ වගේ අපිට ලොකු අවස්ථාවල් ලොකු ජීවිත අත්දැකීම් ලැබුණා. පරිසරයත් එක්ක ජීවත් වෙනවට අමතරව අපේ කෑම බීම වුණත් අපිට ලැබුණේ ඒ පරිසරයෙන්මයි. මොකක්ද ඒ කියව කතාව පරිසරයේ ජීවත් වෙච්ච ඉඳ පරිසරයෙන්ම කෑම ටික ලැබුණේ කියලා? ලොකෝයි. ඔව් සාමාන්‍යයෙන් තාත්තා උදේ පාන්දර නැගිටලා උදේට මේ වැඩට යන්න කලින් කුඹුර වටේ යනවා රවුම. තාත්තයි පුරුද්දක් ඒක හැමදාම. එනකොට ලොකු මුකුරු එන්න විට එදා වේලකට මුකුරු වෙන්න විට. එහෙම නැත්නම් කංකු ඔය තියෙන පලා වර්ග ඒව ටිකක් කඩාගෙන එනවා. සමහර විට ඒක පාවිච්චි කරන්න තව කාට හරි දෙන්නත් පුළුවන්. ඒ කඩාගෙන ඉන්නේ තාත්තා එක පුරුද්දා. එතකොට අපිට තියෙන හාලුයි පරිප්පුයි මේ අල ටික විතරයි කඩෙන් ගන්න තියෙන්නේ. පරිසර පද්ධතියත් එක්කම ගැලපෙන තව මේ සත්ත්ව මේ ගොවිපලක් වගේ තියා පවත්තගෙන ගියා නේද? හරක් කිරි ගන්න අපේ ගෙදර හැදුවා තාත්තා එළදෙනා. ඉතින් ඒ එළදෙනකින් කිරි අරගන්නවා. කිරි අරගෙන ඉස්සලා අපි නැගිටිනකොට ඒගොල්ලෝ අම්මයි තාත්තා ඒව කරලා එක්ක තාත්තා හරි අම්මා හරි උදේට පාන්දර නැගිටලා කිරි අරගන්නවා. කිරි අරගෙන ඊට පස්සේ අපිට උණු කරලා දෙනවා. සමහර විට වැඩිය තියෙනවා නම් එහෙම පිටරටටත් විකුණනවා. දවස් අපි අම්මලා කිරි පිටි දීලා නැහැ. අපි බොන්නෙම එල කිරි. අන්න මැද කතා කරනකොට ගත්තනේ දැවිති. මම අන්තිම මොහොතේ ටිකක් කඩ හැරිය හයියේ. මොකද්ද කිරි පිටි? අපි කවදාවත් කිරි පිටි බීලා නැහැ පුංචි කාලේ. එක්කෝ අම්මයි කිරි නැත්තම් තාත්තා හරකකින් කිරි ගන්නවා. ඒ කිරි තමයි පුංචි කාලේ ඉඳලම බොන්නේ. අවසටත් බොනවා. දැන් අම්මට හිතිලා නැද්ද මේ දරුවෝ එක්කිනා දෙන්න වැඩි වෙනකොට නිකන් කරදරයක් කියලා? එහෙම හිතුන්නේ ඉතින් හැම වැඩපලක්ම කරගෙන යනවා. මේ කවදාරි දෙන්න තීරණය කරගත්තද අම්මයි තාත්තයි දෙන්න හිතුවද මේ දරුවෝ 10 දෙනෙක් අපි හදනවා කියලා? පොඩි තාත්තා කොයිලා කියන්නේ වැඩේ කිසි වෙලට කරන්නේ කියලා. ඒ කතාව එයා කියනවා. දැන් අවුරුදු කාලෙත් ළඟ එනවානේ. දැන් එතකොට මේ පවුලේ කොහොමද ඒ වෙනුවෙන් වෙන සූදානම්? අපි හැම අවුරුද්දකම අවුරුදු උත්සවයක් සාමාන්‍යයෙන් පවත්වනවා. ඒ කියන්නේ අපේ ගෙදර සමාජිකයෝ සහ සම්බන්ධ වෙච්ච සමාජිකයෝ හැමෝම එකතු වෙලා දැන් මේ ඔක්කොම එකතු වුණාම මේ සම්පූර්ණ පවුලේ කී දෙනෙක් විතර ඉන්නවද? බබාලත් එක්ක 27ක් ඉන්නවා ඔක්කොම. 27ක්. ඒ හැමෝම එකතු වෙලා එදාට කොහොමද දවසම අපි එකට තමයි ඉන්නේ. තවල් වරුවේ අපේ ක්‍රීඩා කටයුතු කියන්නේ අවුරුදු උත්සවයේ තියෙන ඉවෙන්ට්ස් මොනවා හරි ඒ වගේ දේවල් කරලා හවස් වරුවේ අපි කට්ටිය සතුටින් විනෝදයෙන් සින්දු කියනවා රාත්‍රී ආහාර එකට ගන්නවා. ඒ විදිහට තමයි ඒ දවස ගත වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම අවුරුද්ද කියන්නේ පවුලේ කට්ටිය එකතු වෙන දෙයක්නේ. ඉතින් මේ පවුලට කොහොමත්
මේගොල්ලන්ට හැමදාම අවුරුදු. ඒ ඉතින් මේ තරම් පිරිසක් ඉන්නවනේ. ඒක තමයි. දැන් මේ පවුල මේ තනියමම මෙහි මේ විදිහට ගොඩ නැගුණා කියලා කියන්න බෑනේ. කවුරු හරි උදව් කරන්නේ නැති ඉතින් කවුද උදව් කරන්නේ? ඕනම කෙනෙක් මං හිතනවා අපිට තනියෙන් ජීවත් වෙන්න බෑ. ඒක පොඩි පවුලද ලොකු පවුලද කියලා නෑ. ඉතින් අපේ තාත්තගේ පවුල විශේෂයෙන් මතක් කරන්න ඕන සියලුම සහෝදරයෝ එකලඟේ දරුවෝ ඊට අමතරව අපේ ගෙවල් වටපිටාව ආශ්‍රිතයෝ ඒගොල්ලෝ හැමෝම අපිට පොඩි කාලේ ඇත්තටම ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් ඒකත් එක්ක ගොඩනැගුණු ශක්තියෙන් තමයි අපි මේ විදිහට ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ මේ වෙලාවේ ඒගොල්ලන් ඇත්තටම ආදරෙන් සිහිපත් කරන අය උදව් කරපු හැම දෙනාවම. දැක්ක නේද? ඒ ගුණවන්ත ඥානාන්විත දරුවෝ බිහි වුණාට පස්සේ ඒ අය හැම වෙලෙම හිතන්නේ ආත්මార్థකාමීත්වයේ විතරක් නෙවෙයි. එහෙම හිතන අය නෙවෙයි. පවුලේ හැම දෙනා පිළිබඳව හිතනවා. ඒත් එක්කම Tamanට උදව් කරපු අය පිළිබඳව හොඳට මතක තියෙන පිරිසක් බවටපත් වෙනවා. උදාහරණයක් විදිහට මම විවාහ වෙන්නේ පළවෙනි අක්කා විදිහට. ඉතින් මම විවාහ වෙනකොට මට ලොකු බරක් තිබ්බ නංගිලගේ බරක් තිබ්බනේ ඇත්තටම. ඉතින් මම හස්බන්ඩ්ට කියද්දි මම තව කල් ඉන්න ඕන නංගිලට බලන්න ඕන කියලා. ඉතින් ඒගොල්ලන් කිව්වේ අපිත් උදව් කරමු. ඒගොල්ලන්ට මේ ඉතින් අර ඒ වගේ අපිට ලොකු සහයෝගයක් ඒ පැත්තෙනුත් තියෙනවා. අපිට පවුලට සම්බන්ධ වෙච්ච හැමෝම අපි හැමෝගෙම පවුල් වලින් ඒ විදිහට තමයි අපිට උදව් හම්බෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි ලොකු ශක්තියක් ඒ හැමදේම. හොඳයි එහෙනම් මේ පවුලට මෙච්චර දුරක් එන්න උදව් කරපු හැම දිනාටම ගොඩක් පින් අයිති වෙනවා කියන මේ පුණ්‍යවන්ත ප්‍රාර්ථනාවත් කරමින් අපි මේ අම්මට කොහොමද තෑගි දෙන්නේ? තෑගි දීලා ඉවර කරන්න බෑනේ. ඒ වුණාට අපේ හිත සතුටු වෙන්න අම්මා අපි පුංචි තෑග්ගක් ඔබට දෙන්න සූදානම් කරලා තියෙනවා. තෑග්ග අරගෙන එනකන් ඔබත් ඔය විදිහටම රැඳී ඉන්න. මේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔබ වෙත ගෙන එන ඔබේ ආදරණීයම වැඩසටහන සෙනෙහසේ නිවහන. අච්චරිය මනුස්සෝ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය. පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද අපේ ලොකු ස්වාමීන් වහන්සේ විසින් විරචිත මේ ග්‍රන්ථය පිළිබඳව යම් කිසි සටහනක් තබන්නට ඕන කියලා මට හිතුණ බෝරි. යම් කිසිවෙකු බුද්ධ දර්ශනය පිළිබඳව හෝ බුදු සිරිත පිළිබඳව හෝ ප්‍රාමාණික දැනුමක් නැති වුණාට යම් කිසි අල්ප අවබෝධයක් තිබුණත් ඔහු ඇය උත්සාහ කරනවා නම් තවදුරටත් නිවි පහන් වෙන සිතක් උපද්දවා ගන්නට බුදු සිරිත ආශ්‍රිතව ඔබට අවශ්‍ය සියලුම දැනුම බුදු සිරිතට අදාළ සියලුම දැනුම බොහෝම සරලව පැහැදිලිව පහදලා දෙන උත්තුංග ග්‍රන්ථ රත්නයක් විදිහට තමයි මේ අච්චරිය මනුස්සෝ හඳුන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ කියවීමෙන් මනුෂ්‍ය සිත් සතන් පහන් සිතවිලි කරා යොමු වෙන ලක්ෂණ පහළ වෙයි කියලා මා විශ්වාස කරනවා. බෞද්ධ දර්ශනය පිළිබඳව අතිශය සරලව ඉදිරිපත් කරලා තියෙන මේ කරුණු ඔබත් කියවා වටහා ගන්න කියලා අපි තමත් ආදරෙන් ගෞරවයෙන් භක්තියෙන් ඉල්ලා සිටිනවා. මහා මේඝ ප්‍රකාශකයෝ තමයි මේ ප්‍රකාශක විදිහට කටයුතු කරන්නේ. අපේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ස්වාමීන් වහන්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ තමයි මේ ග්‍රන්ථය. ඉතින් සනත්තයි ඔන්න දැන් අපේ වැඩසටහනේ අවසන් අදියරට අපි ඇවිල්ලා ඉන්නේ. ඔන්න තෑගිත් ඔක්කොම ලෑස්ති කරගෙන ඇවිල්ලා තියෙනවා. අපි අපේ වැඩසටහනට ප්‍රධාන අනුග්‍රහක දායකත්වයේ සපයන CIB shopping center වෙතින්ම මේ තෑගි දීම ආරම්භ කරමු. ඉතින් CIB shopping center කියන්නේ ඔයගොල්ලන් දන්නවා ඔබට අවශ්‍ය, ගෙදරට අවශ්‍ය, මුළුතැන්ගෙට අවශ්‍ය ඒ විතරක් නෙමෙයි ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම එකම වහලක් යටින් පහසු මිලට ගන්න පුළුවන් එකම තැන තමයි CIB shopping center කියලා කියන්නේ. ඔව් දැන් මේ තෑග්ගේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ගිය සැරේ තෑග්ග වගේ නෙවෙයිනේ. ගිය සතියේ ප්‍රමාණයෙන් කුඩයි. හැබැයි බර වැඩි. හරි. ඒ වගේම මතක් කරන්න ඕනේ CIB shopping center ගැන මතක් කරනකොට තුන්වෙනි වරටත් ස්ලිම් නිල්සන් සම්මානයෙන් ඔවුන් පිදුම් ලැබුවා. ඒ වගේම COVID-19 හමුවේ ආරක්ෂිතම විලාසිතා ශාඛා ජාලය ලෙස පාරිභෝගිකයන් අතර CIB shopping center විශ්වාසය තහවුරු කරලා තියෙනවා.
ඒ වගේම මේ බොහොම අගනා ධර්ම ග්‍රන්ථ කට්ටලයක් තිබෙනවා. අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අතින්ම රචනා කරනු ලැබූ මේ ග්‍රන්ථ කට්ටලය අපි ඉතාමත් භක්තිමත්ව ධර්ම ග්‍රන්ථ කට්ටලය මේ පූජා කරනවා අපේ අම්මට. මේක නිකන් ධර්මය ප්‍රචාරය කිරීමක් වගේ නේ. ඔව් මේ අපේ ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා අම්මත් මේ ග්‍රන්ථ පරිශීලනය කරලා දරු පැටවුන්ටත් ලබා දෙන්න. ඒ අයගේ දරුවන්ටත් මේ කියවීමට අවස්ථාව ලබා දෙන්න. ඔබ කියවලා අවසන් වුණාට පස්සේ තවත් දැහැමි අපේ බෞද්ධ කෙනෙකුට මේ ග්‍රන්ථ ලබා දෙන්න. ඒකත් ලොකු දෙයක්. ඉතින් ඒ සඳහා අපිට අනුග්‍රාහක දායකත්වය සපයන්නේ ලක්මාල් චානක එගොඩගේ මහත්මයා ඇතුළු පවුලේ සැමත්, ඇමරිකාවේ නිව්යෝක් නුවර සිටින සජිත මහතා ඇතුළු පවුලේ සැමත් සහ සයිප්‍රසි වාසය කරන පින්වත් රූපා මෑණියන් මේ වෙලාවේ මතක් කරලා සිටිනවා. අපිට ඒ වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය සපයන්න. ආසිරි මල් වස්සන සුමුදු සුවඳ සෞභාග්‍ය හඳුන් සුවඳ කූරු දම් සුවඳ පැතිරෙන්න මෙන්න සපු රෝස පිච්ච සුවඳින් තුනකින් සමන්විතයි. ඉතින් ඔන්න තිනවා රෝස සුවඳින් ඔයගලගේ මුළු ගෙදරම පුරවන්න පුළුවන්. විශේෂත්වයක් තියෙනව නේද? අනිවාර්යෙන්ම. සෞභාග්‍ය සුවඳ කූරු වල තියෙන විශේෂත්වය තමයි මේ සුවඳ කූරු නිෂ්පාදනය කරලා තියෙන්නේ 100%ක්ම පිරිත් කරපු අමුද්‍රව්‍ය වලින්. ඔව් හැමදාම වගේද ලව අපිට මේ වතාවෙත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපිත් එක්ක ඒකාත්මික වුණු ලවට අපි ගොඩක් ආදරේ. මිනිස්සු හැමදෙනාම ඔබට ආදරේ, ලවට අපිත් ආදරේ. ලව විතින් මේ තෑගි වවුචරයක් ලබා දෙනවා. ඒක තියාගන්නකෝ. නංගි තියාගන්නකෝ නේද? මේ ලස්සනම ලොකුම තෑග්ග. මේ තෑග්ගට මම හරි කැමතියි. මොකද අපි දෙන්න දැන් ලංකාව පුරාම ඉන්නවා. අපි දෙන්න දැන් ගෙවල් 43ක ඉන්නවා. 43ක ඉන්නවා නේද? පුත්තාවත්තු මනුස්සානං මිනිසත් බව ලැබූ අපට දරුවන් සම්පතිකි. සෙනෙහසේ නිවාහන වැඩුණු පවුලක අභිමාන ශ්‍රද්ධා TV ආයතනය සහ ලක්විරු FM ආදරණීය රත්තරන් අම්මේ ගෞතම බුදුසසුන සහ ලක්මාතාව වෙනුවෙන් සුජාත දූපුතුන් රැසක් දැයට දායාද කළ උත්තම මව්පියන් දෙපළක් උදෙසා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ උපහාරය මෙලෙස පිදෙනා වගයි. අර ලොකු පොල්වත්ත මැද තිබ්බ පුංචි ගෙදර මේක තියාගන්න ලොකුවට පේන තැනකින්. හරි. මේ අපේ දෙවැනි අක්කට යම් දෙයක් කියන්න තියෙනවා. අපි අම්මා ගැන අපි අම්මා අපිව හදාගන්න ගොඩක් මහන්සි වුණා. අපි අම්මට අපි කවදාවත් ඒ ණයගේ වල නම් ඉවර කරන්න බැරි වෙයි. එච්චරට අපි අම්මා අපි වෙනුවෙන් වෙහෙසුණා. ඒක ඇත්තටම ලොකු භාග්‍යයක් අපේ අම්මා අපි වෙනුවෙන් කරපු මෙහෙවරට. තුන්වෙනි අක්කට තියෙනවද මොකුත් කියන්නේ? මං අපේ අම්මව හඳුන්වා දෙන්නේ මහා සාගරයක් වගේ. මොකද අම්මගේ කෙලවරක් නැහැ. කොයි වෙලාවෙ බැලුවත් මොන වෙලේ අම්මගෙන් කතා කරත් අම්මා හැමතිස්සෙම අපි වෙනුවෙන් මොනවාම හරි දෙයක් හිතනවා, මොනවාම හරි දෙයක් කරනවා. සමහරවිට මම නැගිටලා බලනකොට පහෝදාට කෑම හදනවා. සමහර උදේ පාන්දර නැගිටිනකොට නංගිගේ දරුවා එක්ක වෙන්න පුළුවන්. දවල් වරුවටත් එහෙමයි. අම්මගේ ඒ කොච්චර කරත් අම්මා වෙනුවෙන් අම්මගේ දානමාන කටයුතුද ගමේ විහාරස්ථානයේ බොහොම සමීපව අපේ අම්මා වැඩ කරනවා. ඊට අමතරව ගමේ තියෙන දාන ගෙදරක්ද මල ගෙදරකදී හැමදේදීම මට හිතා ගන්න බෑ අපිට තියෙන පැය 24තරම තමයි අපේ අම්මටත් තියෙන්නේ. හැබැයි අම්මා එකෙන් පැය 48කට වැඩි වැඩක් කරගන්නවා. ඒක මට තේරෙන්නේ නැහැ. මම ඒකයි කියන්නේ මහා සාගරයක් වගේ. කෙලවරක් නැහැ ඒකේ. අපිට ඔබට තුටු පඬුරු දීලා නිම කරන්න බෑ ඔබ කරපු මහගු මෙහෙවරට. අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන එක දෙයයි මේ සංසාර කෙලවර භවයක් පාසා තවත් පින්දම් එක්රැස් කරමින් ඔබට අවසානයේදී කෙලවර අමා මහ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අපේ අද ශ්‍රද්ධා TV නාලිකාවෙන් ඔබ වෙත ගෙන ආපු සෙනෙහසේ නිවහන වැඩසටහන
සමාප්තියට පත් කරන්න සූදානම් වෙන්නේ. ඔව් ඒත් එක්ක මතක් කරන්න ඕන දරු සම්පතින් පොහොසත් නමුත් බොහෝ අගහිඟකම් ඇති පවුල් ඕන තරම් අද සමාජයේ ඉන්නවා. ඉතින් එවැනි පවුල් වලට උදව් උපකාර කරන්න ඔබටත් හැකියාවක් තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශයට සම්බන්ධ වෙලා මේ පුණ්‍ය ක්‍රියාවට සම්බන්ධ වෙන්න. ඒ සඳහා දුරකථන අංකයක් මම සඳහන් කරන්න. 071 43 71 522 071 43 71 522 කියන දුරකථන අංකයට දුරකථන හැමතුමක් හෝ WhatsApp මැසේජ් එකක් එවලා ඔබටත් පුළුවන් එවැනි වූ පවුල් වලට ඔබගේ දායකත්වය ලබා දෙන්න. ඔබට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් YouTube channel එක ඔස්සේ අපේ වැඩසටහන ඔබට නරඹන්න පුළුවන්. ඒත් එක්කම වැඩසටහන තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් සමග බෙදා හදා ගන්නට පුළුවන්. අපි කියමු නේද YouTube channel එක? ඔව්. ඔබට පුළුවන් ශ්‍රද්ධා රූපවාහිනී YouTube channel එකට ගිහිල්ලා සෙනෙහසේ නිවහන වැඩසටහන search කරාම මෙතෙක් අපි විකාශය කරපු සියලුම සෙනෙහසේ නිවහන වැඩසටහන් දැක බලා ගන්න. ඒත් එක්කම ඔබේ යෝජනා චෝදනා අපිට ඉදිරිපත් කරන්න අපේ අදහස් ඉදිරිපත් කරන්න අපිත් එක්ක එකතු වෙන්න වැඩුණු පවුලක අභිමාන පිළිබඳව කතා කරන මේ වැඩසටහන් වලට සහභාගී වෙන්න සහ රටේ ඉන්න ඒ වගේ පවුල් වලට උදව් කරන්න කැමති අය ඉන්නවා නම් එයාටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. අපිට පුළුවන් නිවැරදි විනිවිදභාවයකින් යුක්ත මාර්ගෝපදේශයක් ලබා දෙන්න ඔබ වෙනුවෙන්. හරි. ඉතින් එහෙනම් අද දවසේදී අපේ සෙනෙහසේ නිවහන සෙනෙහසින් පුරවන්නාවට සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පවුලේ සියලුම දෙනාට. ඉතින් අපි අදට සමුවරගෙන යමු නේද? ඔව් එහෙනම් ලබන සතියේත් අද වගේම සුපුරුදු සෙනෙහසින් ආදරෙන් ගෞරවයෙන් ඔබේ හදවතට ගොඩවදින්නට අපි සූදානමින් ඉන්නවා. ඔබේ ওই සෙනෙහස ඇති කැදැල්ලේ අපිටත් පුංචි ඉඩක් වෙන් කරලා තියාගන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අහසට ඉර හඳ වගේ අම්මා තාත්තගේ ආගේ බඹ විහරණයෙන් සපිරුණු බ්‍රහ්ම රාජයින් මගේ මෙත් මුදිතා උතුරන කරුණා ගුණ පොපියන මැදහත් සිත සුදිලෙන බඹ විමනකි නිවහන. විසල් පවුලකින් සැදී අභිමානවත් සමාජිකයින් වන ඔබටයි මේ ආරාධනය. සෙනෙහසේ නිවහන වැඩසටහන සඳහා ඔබේ පවුලේ සැමදෙනාත් සමගින් අප හා එකතුවීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම් අමතන්න. ඔබ ප්‍රදේශයේ රටට ජාතියට අභිමානයක් වූ මෙවැනි සිංහල බෞද්ධ පවුල් සඳහා ඔබත් සවි පමණින් සහයෝගය දක්වා වැඩුණු පවුල්වලින් ජාතිය නංවාලන්නට ඔබත් දායක වන්න. රෙදිපිලි වෙළඳාමේ බොදු ලකුණ ෂේඩ්ස් ෆැෂන් සියල්ස පිරිසී අයිබේ